ආයිබෝවන් ආදරණීය දරුවනේ 11 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයට අදාළව ඔබට නියමිත 3 වෙනි වාරයේ පාඩමක් සමගින් අපි නැවතත් මුණ ගැසුණා. අපි අද මේ පාඩමෙන් සාකච්ඡා කරන්නේ අධ්‍යතන සාහිත්‍ය නිර්මාණයන්හි භාෂාව කියන පාඩම. මේ පාඩම යටතේ අපි කොටස් දෙකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පාඩමේ තියෙන සාහිත්‍යමය කොටස සහ ඒට අදාළව ව්‍යාකරණ කොටස සාකච්ඡා කරනවා. අපි බලමු ඔබට මේ පාඩමට සම්බන්ධ වීමෙන් ලැබෙන නිපුණතාව පිළිබඳව. නිපුණතාව 10 සාහිත්‍යික, දාර්ශනික, විද්‍යාත්මක හා තාක්ෂණික තොරතුරු ඇතුළත් නිර්මාණ පරිශීලනයෙන් ලබාගත් දැනුම විවිධ භාෂා කාර්යයන් සඳහා යොදා ගනී. නිපුණතා මට්ටම 10.3 අධ්‍යතන සාහිත්‍ය නිර්මාණවලින් ප්‍රකට වන සුවිශේෂතා හඳුනාගෙන බස හසුරුවයි කියන කොටස් දෙක ඔබට ආවරණය වෙනවා මේ පාඩමට අදාළ සාහිත්‍ය කොටසින්. ඉන් පසුව ඔබට අදාළ ව්‍යාකරණ කොටසේදී අපි නිපුණතාව 6 සම්මත භාෂා රීති අනුගමනය කරමින් ලේඛන කාර්යයේ යෙදෙයි. ඒට අදාළ නිපුණතා මට්ටම 6.3 අව්‍ය පද නිවැරදිව භාවිත කරයි කියන නිපුණතා මට්ටම ඔබට ලැබෙනවා. අපි බලමු මේ පාඩම අධ්‍යයනය කිරීමෙන් මේ පාඩමත් සමග එකතු වීමෙන් ඔබට ලැබෙන අරමුණු එහෙමත් නැත්නම් ඉගෙනුම් ඵල පිළිබඳව. අධ්‍යතන සාහිත්‍ය නිර්මාණ පරිශීලනය කර අදහස් ප්‍රකාශ කරයි, භාෂාවේ සුවිශේෂතා හඳුනාගෙන ඉදිරිපත් කරයි, අර්ථාන්විතව භාෂාව භාවිත කරයි, අව්‍ය පද යනු මොනවාදැයි නම් කරයි, නිපාත හා උපසර්ග හඳුනාගෙන ඉදිරිපත් කරයි, නිවැරදි අවබෝධයකින් යුතුව නිපාත භාවිත කරයි, උපසර්ග අර්ථවත්ව පදවල යොදයි කියන මේ ඉගෙනුම් ඵල ඔබට ලැබෙනවා. ඔව් ආදරණීය දුවේ පුතේ. මම කිව්වා ඔබට අපේ පාඩම අධ්‍යතන සාහිත්‍යයේ භාෂාව පිළිබඳව. එහෙමත් නැත්නම් නූතන සාහිත්‍යයේ භාෂාව පිළිබඳව. ඉතින් අපි දන්නවා නූතන සාහිත්‍යාංගයක් විදිහට නවකතාව තමයි පෙරට එන්නේ. ඉතින් එතනදී අපි කිව්වා සාහිත්‍යයේ මාධ්‍ය භාෂාවයි. ඒ කියන්නේ මොකද්ද මේ සාහිත්‍යයේ මාධ්‍ය භාෂාව කියලා කියන්නේ? අපි දන්නවා සාහිත්‍ය කියලා කියන්නේ සහෘදයාට නැත්නම් රසිකයාගේ රස ජනනය කරන දෙයක්. හැඟීම් ඉතා නිවැරදිව පෙන්වන දෙයක් තමයි සාහිත්‍ය කියලා කියන්නේ. එතකොට ඔහු මේක සාහිත්‍යකරුවා කුමක් හරහාද ලබා දෙන්නේ අපිට? භාෂාව හරහා. වෙනත් විදිහකට කිව්වොත් සාහිත්‍යකරුවා මේ භාෂාව හරහා තමයි තමන්ගේ නිර්මාණය අපි වෙත එහෙමත් නැත්නම් සහෘදයන් වෙත සම්බන්ධ කරන්නේ. ඉතින් එතකොට ඔහු මෙහිදී පාවිච්චි කරන භාෂාව ඔහුගේ මෙවලම ඔහු හරඹයක් පාන්නේ සාහිත්‍යකරුවෙක් වෙන්න සියලු දෙනාටම බෑ. භාෂාවේ ඊටාම හසල නිපුණත්වයක් සහිත පුද්ගලයෙක් තමයි සාහිත්‍යකරුවෙක් වෙන්නේ. එහෙමත් නැත්නම් නිර්මාණකරුවෙක් වෙන්නේ. ඉතින් ඔහුට තියෙන මෙවලම් ආයුධ උපකාරී කරගෙන ඔහු හරඹයක් කරනවා. ඔහු ඒ හරඹය අවසානයේ අපිට ඊටාම ලස්සන නිර්මාණයක් දායාද කරනවා. බලන්න අපි කිව්වා මේ භාෂාව. මම කොහොනේ සාහිත්‍යකරුවාගේ මාධ්‍ය භාෂාවනේ. ඉතින් මේ භාෂාව මිනිසාගේ හැඟීම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ මාර්ගයක්. ඇයි අපි එහෙම කියන්නේ? මිනිසුන්ට දැනෙනවා නොයෙකුත් හැඟීම්. එහෙමත් නැත්නම් නොයෙකුත් අදහස් තියෙනවා මිනිසුන්ට. සාහිත්‍යකරුවාටත් එහෙමත් නැත්නම් නිර්මාණකරුවාටත් මේ හැඟීම් සහ අදහස් කියන දේ තියෙනවා. නිර්මාණකරුවා ජීවිතයේ යම් යම් කාර්යයන් කරන අතරේදී ඔහුට දැනෙන යම් යම් හැඟීම්, ඔහුගේ හිතේ උපදින යම් යම් අදහස් ඔහු නිර්මාණයක් විදිහට අපිට ලබලා දෙනවා. එතනදී තමන්ගේ හැඟීම්, තමන්ගේ නිර්මාණය කියවන පුද්ගලයාට එහෙමත් නැත්නම් විඳින පුද්ගලයාට තමන්ගේ හැඟීම් හා සමානව දැනෙන්න ඕනේ. නිර්මාණකරුවාගේ හැඟීම රසිකයාගේ හැඟීම හා බද්ධ වෙන්න ඕනේ. අපි වෙනත් විදිහකට කියනවා නම් ඒකාත්මික වීම. නිර්මාණකරුවා සහ රසිකයා අතර එකම ආත්මයක් බවට පත් වෙන්න ඕනේ. ඔහු ඒක කරන්නේ මේ භාෂාව හරහා. ඊළඟට බලන්න පුතේ අපි කියනවා සාහිත්‍යයේ යෙදෙන භාෂාව හැඟීම් සහ අරුත් ආරෝපණය කරන ලද භාෂාවක් කියලානේ. අපි මෙච්චර වෙලා අපි කතා කරේ සාහිත්‍යකරුවාගේ භාෂාව සරල භාෂාවක් නෙමෙයි. අපි එදිනෙදා ව්‍යවහාරයේ භාවිත කරන වචන පාවිච්චි කරනවා තමයි. නමුත් ඒක සරල නැහැ. අපිට මේ වෙනස හොඳට දැනෙන්නේ කොතනදද? අනිකුත් ලේඛකයන්ගේ යම් යම් වාර්තා ලේඛන කියවනකොට අපිට දැනෙනවා සාහිත්‍යකරුවා සහ අනිකුත් අය භාවිත කරන භාෂාවේ තියෙන වෙනස්කම. මොකද්ද මේ වෙනස? මෙන්න මේ හැඟීම් සහ අරුත් ආරෝපණය කිරීම. විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වෙනත් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. භාෂාව භාවිත කරන්නේ නිශ්චිතාර්ථ දනවන්න.
ඔහුගේ වාර්තාවට අදාළව තමයි ඔහු භාෂාව භාවිත කරන්නේ. මෙන්න මෙතනදි තමයි පුතේ සාහිත්‍යකරුවා වෙනස් වෙන්නේ. ඔහු හැම වෙලාවෙම මං කලිනුත් කිව්වා Tamanට දැනෙන හැඟීම ඒ ආකාරයෙන්ම ඔහු මුදා හරිනවා. ඒ ඔහුත් එක්ක ඒකාත්මික වෙන්න පුළුවන් සහෘදයා ඒ හැඟීම ඒ ආකාරයෙන්ම ග්‍රහණය කරගන්නවා. විද්‍යාඥයෙක් තමන්ගේ භාෂාව නිශ්චිතාර්ථ ඇතුව භාවිත කරනවා කියලා කිව්වා. එතකොට අපි මෙහෙම හිතමු උදාහරණයකින් පුතේ විද්‍යාඥයෙක් අඳුරුයි ආලෝකය දෙන්න කියලා කියනකොට අපි දන්නවා ඔහු ඉන්න තැන ගැන ඔහු විස්තර කරනවා වෙන්න පුළුවන්. ඔහුට ආලෝකයක් අවශ්‍ය වෙලා වෙන්න පුළුවන්. හැබැයි සාහිත්‍යකරුවෙක් මේ අඳුරුයි ආලෝකය දෙන්න කියලා ඔහුගේ නිර්මාණයක තියෙනකොට අපිට දැනෙනවා ඔහු අඳුරුයි කියන්නේ ඔහුගේ ජීවිතය, අවට පරිසරය වෙන්න පුළුවන්, ඔහුගේ අවට වටපිටාවේ තියෙන දේවල් වෙන්න පුළුවන්. ඒතර ආලෝකය දෙන්න කියලා කියනකොට අපිට දැනෙනවා ඔහු ජීවිතයට ආලෝකය සපයන බව. එතනදී අපි ඔහුට ඉටිපන්දමක් හෝ අර ආලෝකය සපයන වෙනත් මාධ්‍යයක් පිළිබඳව අපේ මතකයට එන්නේ නැහැ. මේ වෙනස මොකද්ද? ඔහු භාවිත කරන මේ තියෙන හැඟීම් වලින් පිරිපුන් වචන මාලාව. භාෂාව ඕක තමයි වෙනස. භාෂාවේ වෙනස මේකයි. මොකද භාෂාව මං කිව්වා ඉස්සෙල්ලත් හැඟීම් වලින් පිරිපුන් මාධ්‍යයක් මේක. ඊළඟට අපි කියනවා අරුත් ආරෝපණය කරපු දෙයක් මේ භාෂාව කියලා කියන්නේ. අපිට ඕන තරම් භාෂාවේ වචන තියෙනවා. මේවා විස්තර කරන්න පුළුවන්. තාම ඈත ඉසව්වලට අපිව ගෙනියන්න පුළුවන් භාෂාවක් අපිට තියෙනවා. අපේ සාහිත්‍යකරුවන් මේ භාෂාවේ තියෙන මේ මාන ඔස්සේ ගිහිල්ලා අපි තුල අලුත් අදහස් නිර්මාණය කරනවා. අපි ඉස්සෙල්ලත් කිව්වා පුතේ විද්‍යාඥයෙක් සහ සාහිත්‍යකරුවෙක් භාෂාව භාවිත කරන විදිහේ වෙනසක් තියෙනවා කියලා. මේ බලන්න සාහිත්‍යකරුවාගේ භාෂාව භාවික ගුණයෙන් යුතුයි කියලා අපි කියනවා. භාවික ගුණය. අපි මෙච්චර වෙලාමත් විස්තර කරේ අපි මේ භාවික ගුණය කියන එක හැඟීම් වලින් පිරිපුන් අපිව ප්‍රබෝධයට පත් කරන භාෂාවක් තමයි සාහිත්‍යකරුවට තියෙන්නේ. අපි සාහිත්‍ය නිර්මාණයක් කියවනකොට අපේ මුළු හදවතම ඒකේ තියෙන වචන වලින් පිනා යනවා. මේ වචන අර්ථය අපේ හදවතේ ගැඹුරට දැනෙනවා. ඊළඟට අපි කියනවා භාෂාව හා සාහිත්‍ය මිනිසාගේ සංස්කෘතික උරුමයක්. සංස්කෘතියේ කොටසක් තමයි භාෂාව කියලා කියන්නේ, සාහිත්‍ය කියලා කියන්නේ. මොකද භාෂාවක් සාහිත්‍යයක් ක්ෂණිකව මතුවෙන දෙයක් නෙමෙයි. මේක දීර්ඝකාලීන විකාශනයක ප්‍රතිඵලයක් මේ තියෙන්නේ. මිනිසා බිහිවීමේ ආරම්භයේ ඉඳලම භාෂාව බිහි වුණා. සිංහල වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වෙන්න පුළුවන්, වෙනත් භාෂාවක් වෙන්න පුළුවන්. මේ ඕනම භාෂාවක් බිහිවීම ආරම්භෙන්නේ මිනිසා බිහිවීමේ සිටමයි. අපි කියනවා අවාචික sannivedanaya ගැන අපි කතා කරනවා විවිධ රූප ඇඳා මෙහිම කරා කියලා. ඒ හැමදේම ආරම්භය කොතනද? භාෂාවේ ආරම්භය තමයි ඒ තියෙන්නේ. ඉතින් ඒ නිසා භාෂාව කියන්නේ අපේ සංස්කෘතික උරුමයක්. මෙතනදී සෑම භාෂකයෙකුම භාෂාව භාවිත කරන්නේ Tamanට ආවේනික ආකාරයෙන්. අපි හැමෝම අපේ භාෂාව භාවිත කරන්නේ අපිට ආවේනික විදිහට. මම භාවිත කරනවා එක විදිහකට, මේ කහගෙන ඉන්න ඔබ භාවිත කරනවා තව විදිහකට. දැන් මෙතන ඉන්න පුළුවන් පුතේ නිර්මාණකරුවන්. අනාගත නිර්මාණකරුවන් තමයි මේ අද රූපවාහිනියේ ඉස්සරහා ඉඳගෙන මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්නේ, මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔබ තීරණය කරන්න ඕනේ ඔබ භාෂාව භාවිත කරන ආකාරය. මං කිව්වා මේක වෙනස්. ඔබේ යාළුවට වඩා ඔබ භාවිත කරන විදිහ වෙනස්. එතකොට ඒ වෙනස Tamanට ආවේනික විදිහටනේ භාෂාව භාවිත කරන්නේ. මෙන්න මේ වෙනසට අපි කියනවා ශෛලිය. ශෛලිය කියලා කියන්නේ එහෙනම් මොකද්ද? ඔහුගේ ලේඛන ශෛලිය කියලා කියන්නේ එහෙමත් නැත්නම් ප්‍රකාශන විලාසය කියලා කියනවා අපි. මේ කියන්නේ අපිට ආවේනික ක්‍රමය. මේ ආවේනික ක්‍රමය සොයා ගන්න ඕනේ කවුරුත් නෙමෙයි Tamanමයි. එදා මෙදා තුර බිහි වුණු හැම ලේඛකයෙක්ගේම නිර්මාණ අපි අරගෙන කියවලා බැලුවොත් අපිට පෙනේවි එක එක්කෙනා එක එක විදිහට ලියනවා. අපි මේ පාඩමේ ඉදිරියට කතා කරනවා අපේ පැරණි ලේඛකයෝ ගැන. අපි පියදාස සිරිසේන මහත්තයාගේ ලේඛන රීතිය, ඒ ප්‍රකාශන විලාසය ඊට වඩා හාත්පසින්ම වෙනස් ඒ.වී. සුරවීර වගේ සාහිත්‍යකරුවෙකුගේ භාෂා විලාසය. මෙන්න මේ ශෛලිය තමයි අපිව අපූර්වත්වයකට ගෙනියන්නේ. ඔවුන්ගේ නිර්මාණ වලින් එකිනෙකට වෙනස් වින්දන ඉසව් අපිට ලැබෙන්නේ මෙන්න මේ ශෛලියේ තියෙන වෙනස නිසා. ඔව් පුතේ, අපි ඉස්සෙල්ලත් කිව්වා අපි නූතන සාහිත්‍යාංගයක් විදිහට එහෙමත් නැත්නම් අධ්‍යතන සාහිත්‍යාංගයක් විදිහට නවකතාව කොහොමද ආවේ කියන එක. මේ බලන්න අපේ සිංහලෙන් නව සාහිත්‍යයක් බිහි වෙන්න පටන් ගන්න පුතේ 19 වෙනි සියවසේ ඇති වෙච්ච පෙරලි.
දැන් ඕගොල්ලෝ දන්නවා 19 වෙනි සියවසේ ඇතිවෙච්ච පෙරලි කියලා කිව්වහම 1815 වෙනකොට අපි බ්‍රිතාන්‍යයන්ට පූර්ණ යටත් විජිතයක් බවට පත් වෙනවා නේද? ඊට කලින් විවිධ යුරෝපා ජාතීන් පෘතුගීසි ලන්දේසි අපිව පාලනය කරනවා. අපි යටත් විජිත වෙනවා. නමුත් 1815 වෙනකොට අපි පූර්ණ යටත් විජිතයක් බවට පත් වුණා බ්‍රිතාන්‍යයේ. ඒතර මෙතනදී මේ යුගය තුල ලංකාවේ දේශපාලන ආර්ථික සහ සමාජීය වශයෙන් විශාල වෙනස්කම් සිද්ධ වෙච්ච යුගයක්. මේ වෙනස තමයි සිංහලෙන් නව සාහිත්‍යාංගයක් බිහි වෙන්න, නව සාහිත්‍යයක් බිහි වෙන්න හේතු වුණේ. ඒ මොකද කියනවා නම් දැන් බටහිර ජාතීන් එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය ජාතිකයන් අපේ රට යටත් විජිතයක් බවට පත් කරගත්තට පස්සේ ඔවුන්ට අවශ්‍ය වුණා බටහිර ශිෂ්ටාචාරය අපේ සමාජය ඇතුලේ රෝපණය කරන්න. එහෙම නැත්නම් ඒ බටහිර ශිෂ්ටාචාරය අපේ රටේ ක්‍රියාත්මක වෙන්න. ඉතින් ඔවුන්ට පහසුම දේ තමයි අධ්‍යාපනය සහ ආගම. ඉතින් ඔවුන්නේ කාර්යයන් දෙකම කරා. අධ්‍යාපනය ප්‍රචලිත කරා. එතනදී ඔවුන්ට වෙනත් අරමුණු දැන් ඉතිහාසයේ විෂය ඔබ ඉගෙන ගන්න නිසා මේවා අපි ඉතිහාසයේ විෂය තුලත් ඔබ සාකච්ඡා කරනවා. අපේ සිංහල පාඩමට ඒක විශාල පහසුවක් වේවි ඔබට. වෙනත් අරමුණු ඔවුන්ට තිබුණා. අධ්‍යාපනය ප්‍රචලිත කරා ඔවුන්ගේ කාර්යයන් ඉටු කරගන්න. නමුත් ඒ හරහා අධ්‍යාපනයත් එක්ක ආගම කියන එක වැඩිපුර සමාජය තුල ප්‍රචලිත වෙන්න පටන් ගත්තා. ආගම ප්‍රචලිත වෙනකොට ඔවුන් ආගම ජනතාවට කොහොමද සමීප කරේ? ලිඛිත මාධ්‍ය මගින් තමයි සමීප කරේ. එහෙමත් නැත්නම් මුද්‍රිත මාධ්‍ය මගින්. මොකද මේ වෙනකොට දැන් මුද්‍රණ ශිල්පය ව්‍යාප්ත වෙලා ලෝකයේ පුරාම අපේ රටට ඇවිත් තිබුණේ නෑ මුද්‍රණ ශිල්පය. නමුත් මේ යුගය මුද්‍රණයෙන් ඔවුන් Tamanගේ අදහස් ඉදිරිපත් කරන්න පෙළඹුණා. ක්‍රිස්තියානි ධර්මයේ පිළිබඳව ඔවුන් මුද්‍රණයෙන් අපිට තොරතුරු දුන්නා. එතකොට මේ ක්‍රිස්තියානි දහම වැළඳගත් අය තමයි මේ පුවත්පත් සංගරා වගේ දේවල් කියවුවේ. එතකොට ඒ සංගරාවලට පසු කාලීනව ඔවුන් ඇතුළත් කළා වෙනත් භාෂාවලින් ලියවුණු කතන්දර සිංහලට පරිවර්තනය කරලා මේවා ඔවුන්ගේ පුවත්පත් සංගරාවල ඇතුළත් කරා. ඒතර ඒ හරහා මොකද වෙන්නේ? වැඩිපුර අර කියවන්න පෙළඹෙන සමාජ පිරිසක් නිර්මාණය වුණා. හැබැයි ඔබ වරදවා තේරුම් ගන්න එපා මේක අපේ සමාජයේ එදා හිටපු සියලු දෙනාම කියෙව්වේ නැහැ. මොකද අපිට මේක ඇත්තටම අභියෝගයක් වුණා. මොකද අපිට හුරු වෙලා හිටියේ ශ්‍රාවකයන් මිසක් පාඨකයන් නෙමෙයි. අපේ තිබිච්ච පැරණි සමාජ වටපිටාව ඇතුලේ අපේ මිනිස්සු හවසට පන්සලට ගියාම පන්සලේ හාමුදුරුවෝ තමයි තමන්ගේ දායක පිරිස රැස් කරගෙන ජාතක කතා පොත ඔය වගේ අපේ පැරණි සාහිත්‍යයේ තියෙන නිර්මාණ කියවුවේ. කියන්නේ කියවන දේ තමයි අහගෙන හිටියේ. ශ්‍රාවකයෝ තමයි බිහි වෙලා හිටියේ. හැබැයි මුද්‍රණයත් එක්ක ශ්‍රාවකයා කියන කෙනා වෙනස් වෙලා පාඨකයා කියන කෙනා බවට පත් වෙන්න සිද්ධ වුණා. ඉතින් අර බ්‍රිතාන්‍ය ජාතිකයන් තමන්ගේ ආගම ව්‍යාප්ත කරන්න මේ පුවත්පත් සංගරා වගේ දේවල් අරගෙන ඒව හරහා ඒගොල්ලන්ගේ තිබිච්ච කතන්දර ඉදිරිපත් වෙනවා එක්ක අනිත් පැත්තෙන් ආගමික පුනරුදයක් ඇති වුණානේ. බෞද්ධ පුනරුදයක්, හින්දු පුනරුදයක්, ඉස්ලාම් පුනරුදයක් මේවා ඇති වෙනකොට මේ ආගමික කොටස් බෞද්ධ, හින්දු, ඉස්ලාම් කියන තුනම තමන්ගේ ආගම ඒගොල්ලොත් මොකද කරේ? අර වගේ පුවත්පත් සංගරා ඔස්සේ ප්‍රචාරය කරන්න ආරම්භ කරා. ඒතර ඒ හරහත් අපේ අර ශ්‍රාවකයන් කියන එක ටිකක් ඈතට ගිහිල්ලා පාඨක පිරිස වැඩි වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම තව දෙයක් වුණා. මෙච්චර කාලයක් අපේ උගතුන් සහ පැවිද්දන්ට සීමා වෙලා තිබිච්ච මේ කියවීම, ලිවීම කියන ඒවා සාමාන්‍ය සමාජයටත්, පහළ සමාජයටත් එන්න පටන් ගත්තා. බලන්න පුතේ මේ නව සාහිත්‍යයේ ඇතිවෙච්ච මූලික ලක්ෂණ. මම කිව්වේ ඔබට ශ්‍රාවකයාගෙන් පටන් අරගෙන අපි පාඨකයා බවට පත් වුණානේ. එතනදී මේ ආපු ගමනේදී ශ්‍රාවකයාගේ සිට පාඨකයා දක්වා ආපු ගමනේදී මොනවද ඇතිවෙච්ච වෙනස්කම්? මේ බලන්න අපි කියනවා 19 වෙනි සියවසේ අගභාගය වෙනකොට කතා ව්‍යවහාරයේ පදනම් කොට ගනිමින් ලේඛනය සකස් කරන්න උත්සාහ කරා. ඒකට හේතු වුණේ දැන් මුල් කාලේ අපි කිව්වා පන්සලට ගිහිල්ලා අහගෙන හාමුදුරුවෝ කියන දේ තමයි තේරුම් ගත්තේ. ඒතර ඒ භාෂාව තරමක් අමාරුයි. ඒ නිසා මේක සාමාන්‍ය ජනතාවට සමීප භාෂාවක් බවට පරිවර්තනය කරන්න ඕන වුණා. අනිත් එක තමයි මෙච්චර කාලයක් ලියවුණු අර සිටුවරු බමුණු ගැන තිබිච්ච කතා වෙනුවට සාමාන්‍ය මහ ජනතාව මේ මහ පොළවේ හිටපු මිනිස්සු ඒගොල්ලන්ගේ අත්දැකීම් ඒව ගැන ලියන්න පටන් ගත්තා. මේ මුල් කාලේ හිටපු සාහිත්‍යකරුවන්ට ඇත්තටම මේක අභියෝගයක් වුණා.
මුල් කාලේ සාහිත්‍යකරුවන් අතර අපිට අමතක කරන්න බෑ. කොහොමද අපි අමතක කරන්නේ අපේ පළවෙනි නව ප්‍රබන්ධ කතා රචකයාව එල් අයිසෙක් ද සිල්වා මහත්මයා. ඔහු 1886 දී රචනා කරනවා වාසනාවන්ත සහ කාලකන්ණි පවුල් කියන කෘතිය. ඒතර මේ වගේ කෘති පරිශීලනය කරාම අපිට පුළුවන් තේරුම් ගන්න මේ භාෂාව කොහොමද පැරණි සාහිත්‍යයෙන් අපේ වෙනස් වුනේ. එහෙමත් නැත්නම් මේ අද දක්වා ඇවිල්ලා තියෙන භාෂාවට පදනම වැටුනේ අලුත් සාහිත්‍යාංගයක් විදිහට මෙන්න මේ වාසනාවන්ත සහ කාලකන්ණි පවුල් වැනි කෘතීන් හරහා. බලන්න මේ ඒ කෘතියේ දෙබසක් ඔබට දක්වලා තියෙනවා. ලුසි සහ චාර්ලිස් අතර ඇතිවෙන දෙබස. ඉතින් චාර්ලිස් උඹේ කතාන්තරයේ පටන් ගනින්කෝ. උඹට ලොකු දෑවැද්දක් එක්ක හිරයක් ගෙනෙන්න අනිත් අයවලුන් වීරිය කරද්දී උඹ මක්කලාද? චාර්ලිස් කියනවා ඉතින් ඔහොම සිටින අතර කීප පොලකින්ම කතා වුණා. එයින් සමහර තැන්වලින් දෑවැද්ද වඩාම වැඩි නැති නිසාත් සමහර තැන්වල මිනිස්සු ටිකක් පහත් නිසාත් තාත්තලා වැඩිපුර කල්පනා කළේ නැහැ. නමුත් අර හන්දියේ ඉන්න රාලහාමිලා ගෙදරින් ලොකු දෑවැද්දක් දෙනවයි කියන නිසාත් උන් වටිනා කියන හොඳ වරිගක මුලාදෑනි පාර්ශවයේ අයවලුන් නිසාත් කියලා මේ දෙබස තව දුරටත් යනවා. ඔබ මේ ටික දකින්න නැති, ඇහෙන්න නැති. එතකොට බලන්න මෙතන තියෙන භාෂාව. දැන් වර්තමාන නවකතාවක හම්බෙන භාෂාවට 100% සමාන නැහැ. හැබැයි මේ භාෂාව පැරණි කෘතිවල තියෙන භාෂාවට සමානත් නැහැ. මේ වෙනස ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන්. අපි බලමු අපේ පැරණි සාහිත්‍යයේ තියෙන පැරණි කෘතියක භාෂාව. මෙන්න බලන්න පූජාවලිය කියන කෘතියේ මලණ්ඩ බත් උපදනා ලෙස් මා අතින් අසව සී සෑම නම් සුළං බදනාසේ ඉතා උගහට දෙයක නගුලෙක වියදඬක පිටවකෙක බඩවකෙක නිමුණෙක කෙවිල්ලෙක අවකැටක සීවැලෙක පෙරගිලියක පසුගිලියක කැවිටෙක ගොන්ගේයක ගොවියෙකැයි යන මේ 18 දෙනාගේ එක්වීමෙන් යන්නා වූ ගමන සීසෑම නම් වේ. බලන්න සීසෑම විස්තර කරපු හැටි තේරුණාද ඔයගලන්ට? මම දන්නවා මේ වචන තේරෙන්නේ නැහැ. අපිට හුරුපුරුදු කනට ඇහෙන එදිනෙදා කතා ව්‍යවහාරයේ තියෙන වචන නෙමෙයි මේ. ඉතින් මේකේ තේරුම් ගන්න අපි වෙනම ග්‍රන්ථ පරිශීලනය කරන්න ඕනේ. නැත්නම් කාගෙන් හරි අහන්න ඕනේ. හැබැයි ඔබ ඉස්සෙල්ලා දැකපු අර වාසනාවන්ත සහ කාලකන්ණි පවුල් කියන කෘතියේදී මීට වඩා සරලයි. ඊටාම සරල නැති වුණාට ඒකත් ලේඛන රීතියත් එක්ක මිශ්‍ර වෙලා තිබුණා තමයි. නමුත් මේකට වඩා පහසුවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් භාෂා රටාවක් අපිට මේ 19 වෙනි සියවසෙන් පස්සේ උරුම වුණා. බලන්න මෙන්න තව ලක්ෂණයක් තියෙනවා. වර්ණනා හා ආඛ්‍යානවලදී පැරණි සාහිත්‍යකරුවන්ට වඩා වෙනස් මුහුණුවරක් ගැනීම. වර්ණනා කරනකොට අපි ඉස්සෙල්ලා පොඩි දෙබසක කොටසක් නේ දැක්කේ. වර්ණනාවන් කරනකොට බලන්න මේක කොහොමද වෙලා තියෙන්නේ කියලා. අර පැරණි සාහිත්‍යයේ දීර්ඝ වර්ණනා වෙනුවට මෙතනදී කෙටි වර්ණනා එනවා. මේ පවුලට පසුගිය මාස කිහිපයක් මුළුල්ලේම ලෙඩ රෝගාතුරකම් පැමිණ බොහොම අසරණභාවයට පත් වුණා පමණක් නොව කාසි නැති නිසා මෙලොව වැඩි වාසි නැති වෙලා ඔවුන්ගේ පොහොසත් නෑයින්ගේ වැඩි සැලකිල්ලක් නැති විය. මේ සියල්ල මෙසේ වූ නුමුත් මොවුන්ගේ පවුලේ වාසනාවන්තකම ක්‍රමක්‍රමයෙන් බෝ විය. සාරා නම් මේ පවුලේ වැඩිමහල් ගෑනු ළමයා ඒ වාසනාවන්තකමේ සූර්යාභරණයව සිටියාය. ඔන්න අවධානයට ගන්න ඕන තැනක්. පැරණි සාහිත්‍ය ආభాෂය සම්පූර්ණයෙන්ම ගිලිහුනේ නෑ ඔවුන් අතින්. මේ සූර්යාභරණයව සිටියාය. ඇගේ විලී නම් මලයා ඈට මාණික්‍යක්ව සිටියේය. පාවිච්චි කරේ මණික කියන වචනය නෙමෙයි මාණික්‍යක්ව සිටියේය. මේවා පැරණි සාහිත්‍යයෙන් ආපු වචන. තව දෙයක් සිද්ධ වුණා පුතේ. අර කරුණු දෙකට අමතරව මේ බලන්න කතන ව්‍යවහාරය සහ ලේඛන ව්‍යවහාරය සංකලනය වුණා. මම ඔබට කිව්වනේ ශ්‍රාවකයා පාඨකයාගේ මට්ටමට ගේන්න මේ යුගයේ සාහිත්‍ය දරුවන් අපරිමිත වෙහෙසක් දරන්න සිද්ධ වුණා. මේ වෙහෙස එක ප්‍රතිඵලයක් තමයි මේ කතන ව්‍යවහාරයයි ලේඛන ව්‍යවහාරයයි දෙකම එක තැනකට ගෙනාවා. එහෙම ගෙනාවේ මොකටද? මේ යුගයේ මේවා ජනප්‍රිය විය යුතුයි නිසා. ඔබ අමතක කරන්න එපා. මේ යුගයේ අපි මේ නවකතා ගැන කතා කරාට මේ යුගය නවකතා කියවීම ප්‍රතික්ෂේප කරපු යුගයක්. මෙතනින් පසුව තව වසර ගණනාවක් යනකනුත් මේක තිබුණා අපේ සමාජයේ. හොරෙන් නවකතා කියවන අවස්ථා තිබිලා තියෙනවා. හොරෙන් නවකතා කියවන්නේ විශේෂයෙන් කාන්තා පාර්ශවයේ ගෑනු දරුවන්ට නවකතා කියවන්න දෙන්නේ නැහැ මේ යුගයේ. නවකතාවක් කියවීම අශෝභන නුසුදුසු ක්‍රියාවක් විදිහට තමයි සලකලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පසුබිමක නූතන සාහිත්‍යාංගයක් විදිහට නවකතාව තියුණු වෙලා එන්න මේ සාහිත්‍යදරයන් මොනතරම්නම් කැපකිරීම කරන්න ඇද්ද? බලන්න මේ මීනා 1905 දී සයිමන් සිල්වා මහත්තයා විසින් රචනා කරපු කෘතිය. මේක තමයි වාසනාවන්ත සහ කාලකන්ණි පවුල් වලින් පස්සේ 1886 අපි ඉස්සෙල්ලා කතා කරපු ඒ කෘතියෙන් පස්සේ රචනා කරපු නවකතාව.
එය වැරදි බව මමත් කියමි. මගේ හැදීම හොඳය කියා මට පාරට්ටු කළ බවක් මතක නැහැ. ඒ කොහොම වුණත් ඒ වැරදි ක්‍රියාවෙන් දැන් උඹට යම් ප්‍රයෝජනයක් වුවහොත් මට ඒ සන්තෝෂයට කාරණ වේ. ඔන්න බලන්න මෙතන දැන් ලේඛන ව්‍යවහාරයක් තියෙනවා. මට ඒ සන්තෝෂයට කාරණ වේ. ඉතින් මේ නුඹගෙන ආදය කවුද කියා නුඹ දන්නේහිද? ලේඛන ව්‍යවහාරය. අපි අද මේ යන්නයි ඉන්නේ. අද මේ හවස් 7ට පිට වෙලා කොහේ යන්නද? පිස්සු නැතුව අද මෙහෙ ඉඳලා යන්න ඕනේ. ඔන්න බලන්න කතා ව්‍යවහාරය. එකම සංවාදයේ ඇතුලේ ලේඛන ව්‍යවහාරය සහ කතන ව්‍යවහාරය කියන දෙකම ඔහු යොදාගෙන තියෙනවා. ඊළඟට අපිට අවධානය යොමු වෙන්න ඕනේ තව දෙයක්. සිංහලයේ භාෂණය සහ ලේඛනය අතර තියෙන වෙනස වගේම ඒ චරිතයේ වයස උගත්කම වගේ දේවල් ගැන ඒ තරම් අවධානය යොමු කරලා නැහැ. මේ කියන්නේ මුල් කාලයේ සාහිත්‍යකරුවන් වයස උගත්කම වගේ දේවල් ගැන අවධානය යොමු කරේ නැල්ලු. ඒ චරිතය විස්තර කරනකොට චරිතයේ දෙබස් කියවෙනකොට ඒ චරිතයේ අදාළ වයස හෝ සමාජ මට්ටමකින් ඒව නොසලකා හැරලා තමයි ඔහු රචනාව කරලා තියෙන්නේ. මෙතන බලන්න ජයතිස්ස සහ රොසලින් පියදාස සිරිසේන මහත්තයාගේ කෘතියක්. රොස්ලින් කවර කුලයකට අයත් කොයි ප්‍රමාණයක කෙනෙක්ද යනු සොයා ගැනීමටත් ඇගේ දැනීම විමසීමටත් කල්පනා විය. එසේත් කල්පනා කොට මෑ මා විසින් අසනු ලබන ප්‍රශ්නවලට නිසි පිළිතුරු දුන්නී නම් මෑ මාගේ භාර්යාව කර ගනිමැයිද නිශ්චය කොට සිතුයේය. ඉක්බිති රොසලින්ගෙන් මෙසේ ඇසීය. නුඹ රටේද නොහොත් තොටේද? මේ රොසලින්ට වහාම අවබෝධව මම රටේ යයි පිළිතුරු දුන්නාය. දැන් කියවන අපිට මේක පොඩි හිනාවකුත් මුවගට එනවා නේද? මේ වගේ ප්‍රශ්නයක් එකපාරටම අවබෝධ කරගන්න පුළුවන්ද? අපිට මතක් වෙනවා ඔබ 10 පන්තියේ කතා කරන්න ඇති උම්මග්ග ජාතකයේ අමරාදේවි ගෙනුත් අහන ප්‍රශ්න මතක ඇතිනේ ඔබට නේද? අහනවනේ ඔබ නම මොකද්ද මේ ඔක්කොම අහන්නේ? ව්‍යංගයෙන් අහන්නේ. මෙතනත් ඒ වගේ පොඩි සමානාත්මතාවක් තියෙනවා. එතනදී බලන්න මේ වයස උගත්කම වගේ දේවල් ගැන අවධානය යොමු කරලා නැහැ. දැන් මේ කියන්නේ රොසලින් කියන්නේ තරුණ ගෑනු ළමෙක්. පොඩි ලාබාල වයසක තරුණ ගෑනු ළමෙක්. ඉතින් මේ ගෑනු ළමයාට අහන ප්‍රශ්න එකපාරටම අවබෝධ වෙලා රටේද තොටේද කියලා ඇහුවාම මම රටේ කියලා පිළිතුරු දෙන්න පුළුවන්ද කියන එක අපිට දැන් හිතෙනවා. හැබැයි මේ යුගයේ මේ නිර්මාණකරුවන් මේ වැනි ලක්ෂණ පිළිබඳව ඊතරම් අවධානයක් යොමු කරේ නැහැ. තව ලක්ෂණයක් බලන්න පුතේ. හැම චරිතයක්ම සංවාදවලදී එකම බස්වහරක් භාවිත කරලා තියෙන්නේ. හැම චරිතයක්ම ඒ චරිතය කාන්තා චරිතයක් වෙන්න පුළුවන්, පිරිමි චරිතයක් වෙන්න පුළුවන්. මේ එකම භාෂාවක් තමයි භාවිත කරලා තියෙන්නේ. මේක දැන් අපි මේ දෙන නවකතාව හෝ අපි උදාහරණයක් දක්වන නවකතාව ඇතුළේ විතරක්ම නෙමෙයි මේ ලක්ෂණ අපිට මේ යුගයේ ලියවුණු අනිකුත් නවකතා පරිශීලනයනොත් හොයාගන්න පුළුවන්. මේ බලන්න මේ ගම්පෙරළිය කෘතිය 1944 දී මාටින් වික්‍රමසිංහ මහත්තයා රචනා කරපු ඔහුගේ තුන් ඈඳුතු නවකතා වලින් පළමු කෘතිය තමයි මේ ගම්පෙරළිය කියන්නේ. ඒතර ඔහු ගේ රචනා ශෛලිය එහෙමත් නැත්නම් මේ ලේඛන විලාසය බලන්න කත්තිරිනා පංච දැමීම ඉවර කරන්නේ කූරු කරාම් බුකස් කොට ගන්නා සල්ලිත් පෙරදුනාම. ඒකට පියල් උත්තරයක් දෙනවා. පියල් කියන්නේ ගිය අවුරුද්දේ ඒ ගෑණි ගෙදර වත්තේ පොල් ගසුත් උකස් තියා සල්ලි අරගෙන පැරද්දුවා. ඒකටම අනුලත් උත්තරයක් දෙනවා. සමහර අවුරුදුවලදී ඒ ගෑණි රුපියල් 50-60ක් දිනනවා. දැන් එකම බස් වහරක් ගිහින් තියෙන්නේ මේ චරිත තුනක්. නමුත් චරිත තුන වුණාට මේ තුන් දෙනා එකම බස් වහරකින් තමයි මේ කතාව අරගෙන යන්නේ. මේවා මේ යුගයේ දකින්න හම්බුණු එක් ලක්ෂණයක්. මේවා පසු කාලීනව මේ ලේඛකයන්ගේ කෘතිවලම වෙනස් වුණු අවස්ථා දකින්න හම්බෙනවා. මීට වඩා පරිණත අවස්ථාවල එහෙම නැත්නම් මීට වඩා පසු කාලීනව ලියවුණු කෘතිවල ශෛලිය වෙනස් වුණු අවස්ථා අපිට දකින්න පුළුවන්. නමුත් මේ මුල් යුගයේ ලියවුණු කෘතිවල මේ ලක්ෂණය අපිට දකින්න පුළුවන්. මාටින් වික්‍රමසිංහයන්ගෙන් පස්සේ බිහිවෙච්ච ලේඛකයන් සංවාද සඳහා සාමාන්‍ය කතා ව්‍යවහාරයේ ආකාරයෙන් යොදාගත්තා. දැන් අපි කිව්වා මුල් කාලයේදී මොකද වුනේ? ලේඛන ව්‍යවහාරය සහ කතන ව්‍යවහාරය යොදාගත්තා. නමුත් පසු කාලීනව මොකද වෙන්නේ? සංවාදවලදී අපි සාමාන්‍ය කතා ව්‍යවහාරය අපි උච්චාරණය කරනකොට අපේ සමහර වෙලාවට මුවින් පිට වෙන වචන නියම වචනය නෙමෙයි පිට වෙන්නේ. අපි ඒක උච්චාරණයේදී වෙනස් වෙන්න පුළුවන්. අන්නේ වෙනස ඒ විදිහටම දක්වන්න පටන් ගත්තා. ඔබට මේක වර්තමානයේ ඇතැම් නවකතා කියවනකොට මේ වෙනස තවත් දකින්න පුළුවන් වෙයි. ඒ භාෂාව ඒ විදිහටම භාවිත කරන අවස්ථා. මෙන්න බලන්න මොන හොඳක්ද? උන් කවුරුත් කැමති අපට වර්ධිනවා බලන්න. එහෙනම් මොකෝ දෙන්නගෙම කතාවෙන් කරපු වැඩක්. මගේ හිතේ හැටියට නම් දැනට
කරන්න තියෙන එකම දේ ගිහින් වත්තේ ලොකු මහත්තයාට මේකේ ඔක්කොම විස්තරය කියන එක. මේ සාමාන්‍ය බස් වහරනේ අපි එදිනදා කතා කරන විදිය. මේ ගුණදාස අමරසේකර මහත්තයාගේ කරුමක්කාරයෝ කෘතිය. මම ඔබට යමක් මතක් කරනවා නම් ගුණදාස අමරසේකර මහත්තයා තමයි වර්තමානයේ වෙනකොට අපිට ඉන්න ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යදරයා. වයස අවුරුදු 90 ගණනක ආයුෂ භුක්ති විඳිමින් ඉන්න ඊටාම අග්‍රගණ්‍ය ලේඛකයෙක්. බලන්න ඔහුගේ ලේඛන ශෛලිය අර සංවාද වලට කතා ව්‍යවහාරය ඒ විදිහටම යොදාගෙන තිබුණා. එතනින් එහාට තව අපේ නිර්මාණවල තව පොඩ්ඩක් මෑත භාගයට එනකොට නැවත වතාවක් අපිට හම් වෙනවා මේ භාෂණයේ හම් වෙන ශබ්ද රටා උච්චාරණ ඒ විදිහටම භාවිත කරන අවස්ථාව. මෙන්න බලන්න මේ අජිත් තිලකසේන මහත්තයාගේ සුන්නත් දූලි නවකතාව. ඔව් කණ්ඩ ඔක්කොම කණ්ඩ නෝනේ අනේ නෝනේ පින් අයිති වෙයි ඔතනින් බහින්න ඔහොම්ම. අපි බොහොම සරලම භාෂාව මේ නේද? අපි සමහර වෙලාවට ගෙදර කතා කරන යාළුවොත් එක්ක කතා කරන භාෂාව තමයි මේ චරිත විස්තර කරන්න ඔහු යොදාගෙන තියෙන්නේ. එතනින් එහාට බලන්න පුතේ තව දෙයක් අපේ පෙන්වන ලක්ෂණයක් තියෙනවා. මේ එක එක චරිතයේ සමාජ තත්ත්වය, අධ්‍යාපනයේ වයස වගේ දේවල් මත උච්චාරණ විලාස වෙනස් වෙනවා. ඉතින් මේ ලක්ෂණ සාහිත්‍යකරුවෙකුට නිකම්ම ඉදිරිපත් කරන්න බෑ. තමන්ගේ නිර්මාණයට මේවා නිකම්ම දායක කරගන්න බෑ. ඔහුට ඒ ගැන හොඳ හැදෑරීමක් කරන්න වෙනවා. මොකද එක එක සමාජ මට්ටම්වල පුද්ගලයන් කතා කරන විදිහ ගැන හොඳ අවධානයකින් ඉන්න ඕනේ. මම නිකන් සාමාන්‍ය උදාහරණයක් ඔබට දැක්කොත් ඔබ බලන්න සමාජයේ ඉහළ ස්තරයක ඉන්න පුද්ගලයෙක් කතා කරන භාෂාව සහ පහළ එතරම් උගත්කමක් නැති මට්ටමේ පුද්ගලයෙක් කතා කරන භාෂාව අතර වෙනසක් තියෙනවා. අපි සමහර වෙලාවට කතා කරන පුද්ගලයාගේ රූපය අපිට පේන්නේ අපිට කතා කරන දේ විතරක් ඇහෙනවා නම් ඒ ඇහිම ඔස්සේ අපි නිගමනය කරනවා නේද ඔහු කුමන සමාජ මට්ටමක කෙනෙක්ද මොන විදිහේ ඉගැන්මක් තියෙන කෙනෙක්ද කියලා අපි කල්පනා කරනවා නේ අපිට දැනෙනවා ඒක. ඒ දැනෙන්නේ මොකක් නිසාද? ඔහු වචන උච්චාරණය කරන විදිය විතරක් නෙමෙයි ඔහු යොදා ගන්න වචන. සමහර වෙලාවට අපි භාෂාවේ ඒ තරම් සුදුසුයි කියලා කියන්නේ නැති වචන යොදා ගන්න අවස්ථා තියෙනවා. අපේ සිංහල භාෂාවේ නැති වචන අපිට සමහර වෙලාවට ඇහෙන අවස්ථා තියෙනවා. සිංහල භාෂාවේ නැති වචන කියලා කියන්නේ මේ කොහෙවත්ම තිබිච්ච නැති වචනයක් ගැන නෙමෙයි මම කියන්නේ. මේ අපි සාමාන්‍යයෙන් භාවිත නොකරන විදිහේ වචන. ඒ වගේ වචන භාවිත කරනවා. මේ බලන්න මෙතන මං කිව්වා මේ අධ්‍යාපනයේ වයස වගේ දේවල් මත උච්චාරණය වෙනස් වෙන අවස්ථා. මෙන්න බලන්න ගුණපාල සර් කතා කළේ පුදුම වෙමිනි. මට අඳුරන්නත් බැරුව ගියා. හරියට ඇදිලා ගිහින් මොකද වුනේ? ඇයි ඉස්කෝලේ එන්නේ නැත්තේ? ඒ එක චරිතයක්. අම්මා කියනවා ගෙදර ඉන්න කියලා. අතිමදි කරමින් ඔහු පිළිතුරු දුන්නේ බිම බලාගෙනය. මේ තවත් චරිතයක් දරුවෙකුගේ චරිතය. නිකන් මෝඩ වෙන්න එපා ගුණපාල. හැම දිනාටම ශිෂ්‍යත්ව ලැබෙන්නේ නැහැ. ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ළමයා ලබන සුමානේ එනවා හොඳේ. මේ ගුරුවරයාගේ චරිතය, මේ වැඩිහිටියාගේ චරිතය. ඒ දෙකටම වඩා වෙනස් භාෂා භාවිතයක් ගේනවා ඊළඟ චරිතයේදී. මෙන්න බලන්න මහත්තයා කියන එකත් හැබෑව සිස්සත්තේ තව ඇති. ඉතින් මේ ලස්සන දෙපස් මේවා තව දුරටත් තියෙනවා. ඔබට පුළුවන් මේ වෙනස්කම් තියෙන තැන් හොඳට හොයාගන්න. ඔබ මේ හැම කෘතියක්ම කියවන්න. අන්න එතකොට ඔබට පුළුවන් මේ එක එක චරිතවල අධ්‍යාපනය වයස වගේ දේවල් මත මොනතරම් මේ උච්චාරණ ක්‍රම වෙනස් වෙනවද කියලා. ඒතර මේවා අලුත් සාහිත්‍යාංගයක් විදිහට අපේ භාෂාවට මේවා එහෙමත් නැත්නම් අපේ නිර්මාණවලට මේවා එකතු වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි පුතේ සිංහල භාෂාව මව්බස විදිහට පාවිච්චි නොකරන ජනතාවගේ උච්චාරණය මේවත් ඊටාම හොඳට මේ කෘතීන් වල පසු කාලීනව දක්වන්න පටන් ගත්තා. මේ බලන්න තියෙන උදාහරණය අනුලා විජේරත්න මැණිකේ මහත්මියගේ වඩබාගින්න කෘතියේ මම දැකලා තියෙනවා රෙංගසාමි පන්සල් යනවා. එහෙනම් රෙංගසාමි කියන්නේ අපි දන්නවා එතකොට දමිළ චරිතයක් නේද? දමිළ පුද්ගලයෙක්. මම යනවා තමයි මාත්‍යා. ආමුදුරුවෝ කියන්නේ එමදේම දුකයි කියලා. ඒක එත්තනේ. දැන් බලන්න පුතේ මේ එකම කතාව ඇතුලේ මේ චරිත දෙකක්. සිංහල භාෂාව මව් භාෂාව වෙච්ච චරිතයක් සහ සිංහල භාෂාව මව් භාෂාව නොවිච්ච චරිතයක් මේ දැන් තියෙන්නේ. ඒතර මේ චරිත දෙක තමන්ගේ භාෂාව ඉදිරිපත් කරනකොට එහෙම නැත්නම් මේ චරිත හරහා තමන්ගේ අදහස ඉදිරිපත් කරනකොට මේ කතුවරිය මේ වෙනස දැකලා තියෙනවා.
ඇය මේ වෙනස ඉදිරිපත් කරනවා. දැන් මේ වෙනස නිසා මොකද වෙන්නේ? මේ වෙනස නිසා අපිට මේ කෘතීන් සමීප බවක් දැනෙනවානේ. මේ අපිට මේකේ රසය විඳින්න පුළුවන් වෙලා තියෙනවා. දැන් ඔබට මතක නම් අපි කලින් පාඩම් වල ඔබ ඉගෙනගෙන තියෙනවා. අපි නිර්මාණයක් රස විඳිනකොට අපිට වැදගත් වෙනවා රචකයාගේ අනුභූතිය මොකද්ද? ඔහුගේ අරමුණ මොකද්ද? ඊළඟට ඔහු තමන්ගේ නිර්මාණය සඳහා යොදාගෙන තියෙන උපක්‍රම මොනවද? ධ්වනිපූර්ණ බව, ඖචිත්‍ය මේ ගොඩක් දේවල් අපි කතා කරනවානේ. දෙයක් රස විඳිනකොට, නිර්මාණයක් රස විඳිනකොට අන්න එතනදී මොකද වෙන්නේ? මෙන්න මේ ලක්ෂණ නිසා තමයි අපිට ඔය කියපු රසය ලැබෙන්නේ. එහෙම නැතුව මේ රෙංගසාමි කියන චරිතයත් ඔහුගේ මව්බස පිළිබඳව සැලකීමක් නැතුව අපි නිකම්ම ඉදිරිපත් කරගෙන ගියා නම් එහෙම මේ කතුවරිය තමන්ගේ භාෂාවෙන් ඉදිරිපත් කරගෙන ගියා නම් අපිට දැනෙන්නේ නෑ මේක නේද? ඒක නිසා තමයි භාෂාව වැදගත් වෙන්නේ පුතේ. අන්න ඒක නිසා මම ඔබට කලිනුත් කිව්වා මේ භාෂාව කියන්නේ පෙළහර පාන්න පුළුවන් දෙයක්. අපි භාෂාව ඉතාම හොඳට හසුරවන්න දන්නවා නම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපි බලමු ඉතුරු ලක්ෂණ. චරිතයක අභ්‍යන්තර සිතවිලි දැක්වීමේදී කටවහර යොදා ගන්නවා. දැන් අපි අර මුල් කාලේ ඒ තරම්ම නොදකපු ලක්ෂණයක් නෙමේ අභ්‍යන්තර සිතවිලි. නිර්මාණකරුවෙක් පුතේ හැම වෙලාවෙම චරිත ඉදිරිපත් කරන්නේ අපි කලිනුත් කිව්වා ඔහුගේ අනුභූතිය. එහෙමත් නැත්නම් තමන් විඳපු දේ, තමන් දැකපු දේනේ සමාජයට දුන්නේ. එතකොට එතනදී ඕනම චරිතයක අභ්‍යන්තරයක් තියෙනවා. දැන් මෙතන මේ ඉන්න මේ දුවල පුතාලත් රූපවාහිනිය ඉස්සරහා ඉඳගෙන ඉන්නවා. හැබැයි මේ වෙලාවේ ඕගොල්ලන්ගේ හිතේ තියෙන දේ කාටවත් පේනවද? ඒක දන්නේ ඕගොල්ලෝ විතරයි. නේද? හිතේ තියෙන දේ පේන්නේ නැහැ පිටට. හැබැයි මේ හිතට එන සිතුවිලි වලට නිමක් නැහැ. කෙලවරක් නැහැ. මේ සිතුවිලි ඔස්සේ අපිට සෑහෙන දුර පියාඹන්න පුළුවන්. නේද? අහස පුරාම අපිට යන්න පුළුවන්. අපි හැම තැනකම මේ සිතුවිලි අරගෙන යනවා. ඉතින් මේ සිතුවිලි අභ්‍යන්තර සිතුවිලිනේ මේ තියෙන්නේ. මේ එක ලක්ෂණයක් මෙන්න. මේ සිතුවිලි දක්වනවා. අපි කියන කරන දේවල් විතරක් නෙමෙයි මේ චරිතවල ඇතුලෙන් හිතන දේ දක්වන්න පටන් ගත්තා. මේ බලන්න උදාහරණයක් සිරිගුණසිංහ මහත්තයාගේ හෙවණැල්ල කෘතිය. පිටිපසින් ආ කාර් එකක නලාවේ හඬින් තිගැස්සුණු ජිනදාස රබර් බෝලයක් මෙන් පාර අයිනට වීසි විය. කාර් එක ලුහු බඳමින් ආ දූවිලි වලාව ජිනදාසගේ කැඳදා මැදපු සුදු කමිසය කළු කරමින් වහ වැටිනි. නොදකින් මෙහෙම දූවිල්ලක්. අපි කෙනෙකුට මූණට කියන්නේ නැති දෙයක් නේ? මූණට කියන්නේ නැති දෙයක්. නමුත් මේ චරිතයේ අභ්‍යන්තර සිතුවිල්ලක් ආපු කේන්තිය ඔහු පෙන්නවා. ඔහුට දැනෙච්ච කේන්තිය ඔහු හිතින් පිට කරා. මුවින් පිට කරේ නැහැ, කටින් එළියට දැම්මේ නැහැ වචනේ. නමුත් ඔහුගේ සිතුවිල්ල සිරිගුණසිංහ මහත්තයා එළියට දැම්මා. මෙන්න මේක තමයි පුතේ මේ වෙනස. මේ අභ්‍යන්තර සිතුවිලි දක්වනකොට ඒ සිතුවිල්ල කටවහරෙන් දක්වන්නේ. ඒක ලේඛන වහරට ගෙනියන්න බෑනේ. එහෙම ලේඛන වහරට ගෙනිච්ච නම් මොකද වෙන්නේ? අපිට මේ කෘතිය රස විඳින්නත් බෑ. අපි දන්නවා එතකොට වෙන්න බැරි දෙයක් මේ වෙලා තියෙන්නේ නේ. නමුත් මෙතනදී මේ සිතුවිලි කටවහරෙන් ඉදිරිපත් කරපු නිසා මේ කතුවරයාගේ අරමුණට යන්න හරි පහසුයි. ඒක අපිට රස විඳින්න පහසුයි ඒ නිසා. අර මං කලින්ම කිව්වා වගේ ඒකාත්මික වෙන්න හරි පහසුයි. මෙතන තව විශේෂ දෙයක් තියෙනවා පුතේ මේ කතුවරයාගේ මේ නිර්මාණය. මේ කතුවරයා මම ඔබට කිව්වා සිරිගුණසිංහ මහත්තයා. මේ සිරිගුණසිංහ මහත්මයාගේ තියෙන විශේෂත්වය ඔබට මේ දීලා තියෙන සුළු කොටස මනවින් අධ්‍යයනය කරා නම් ඔබ දකින්න ඇති අක්ෂර වින්‍යාසය බලන්න කළු කරමින් අපි නිතර දකින ලූ අකුර නෙමෙයි මේ තියෙන්නේ, මුද්දජ ලූ නෙමෙයි මෙතන තියෙන්නේ, නලාවේ හඬින්. මේ අක්ෂර වින්‍යාසය ගැන සිරිගුණසිංහ මහත්මයා ඒ තරම් තැකීමක් කරේ නැහැ. ඒ ඔහුගේ ලේඛන ශෛලිය, ඔහු අක්ෂර වින්‍යාසය නොසලකා හැරියා. ඒකයි මෙතන තියෙන මේ විශේෂය. මේ වගේ අවස්ථා ඔහු ඊතරම් තැකීමක් නොකර තමයි නිර්මාණය කරේ. ඉතින් පුතේ දැන් අපි මෙච්චර වෙලා කතා කරා අධ්‍යතන සාහිත්‍ය නිර්මාණවල භාෂාවේ තියෙන සුවිශේෂතා පිළිබඳව අපි කතා කරා. ඒතර ඒ යටතේ අපි කොහොමද මේක ආරම්භ වුණේ කියලා කතා කරා. ලංකාවේ සාහිත්‍යාංගයක් විදිහට නවකතා කොහොමද ජනප්‍රිය වුණේ කියලා කතා කරා. ඊළඟට මේක ඇතුලේ තිබිච්ච ලේඛන ව්‍යවහාරය පාවිච්චි කරා. ඊළඟට කතන ව්‍යවහාරය පාවිච්චි කරා. සංවාදවලදී මේ දෙකම යොදාගත්තා. මේ වගේ ලක්ෂණ රැසක් අපි කතා කරා. ඉතින් ඔබට දැන් තියෙන්නේ මේවැනි නවකතාවලට යන්න ඔබ පුළුවන් තරම් නවකතා, කෙටි කතා මේ සියල්ලම කියවන්න. මේ භාෂාවේ සුවිශේෂතා හඳුනා ගන්න ඔබට තියෙන හොඳම දේ තමයි ඔබේ කියවීම. මේක ඔබ වර්ධනය කරගත යුතුමයි. එතනදී ඔබට ඔබේ ආවේනික ශෛලිය ගොඩනගා ගන්න මේක ප්‍රයෝජනවත් වෙනවා. ඔබේ කියවීම තමයි ඔබේ ආවේනික ශෛලිය මොකක්ද කියන එක තීරණය කරන්නේ. ඉතින් පුතේ මේ පාඩමේ මේ කොටසෙන් පස්සේ මම කිව්වා අපි තව කොටසක් සාකච්ඡා කරනවා. ඔබට අදාළ ව්‍යාකරණ කොටසක් තියෙනවා සාකච්ඡා කරන්න. අපි මේ ව්‍යාකරණ කොටස සාකච්ඡා කරමු. අව්‍ය පද.
අපි අව්‍ය පද ගැන ඉගෙන ගන්නේ ගොඩක් පුංචි කාලේ. හැබැයි අපි අව්‍ය පද කියන වචනයෙන් මේක ඉගෙන ගන්නේ නැහැ. අව්‍ය පද කිව්වහම පුතේ මේ අපේ භාෂාවේ තියෙන ව්‍යාකරණ කොටසක් කියලා මම කිව්වනේ. අපි දකින දෙයක් තමයි අපේ දරුවෝ ගොඩාක් මේ ව්‍යාකරණ වලට බයයි. දැන් මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට සිංහල විෂයට ඔබ මුහුණ දෙනවා. මෙතනදී මේ දරුවෝ ගොඩක් බය වෙන හේතුව සිංහල විෂයට එක පැත්තකින් අකමැති වෙන්න තියෙන එක හේතුවක් තමයි මේ ව්‍යාකරණ. හැබැයි ඔබ අමතක කරන දෙයක් තියෙනවා පුතේ. මොකද්ද? අපි ව්‍යාකරණ වලට මොකටද බය වෙන්නේ? අපි හැම වෙලාවෙම මේ ව්‍යාකරණ භාවිත කරනවා. හැම වෙලාවෙම අපි ව්‍යාකරණ පාවිච්චි කරනවා. කොහොමද අපි පාවිච්චි කරන්නේ? අපේ කට වචනේ අපි දෙයක් කතා කරනකොට මේ ව්‍යාකරණ හරහා තමයි අපි ඒක කතා කරන්නේ. නමුත් අපිට ඒක තේරෙන්නේ නැහැ. හැබැයි ඔබ වෙනත් භාෂාවක් ඉගෙන ගන්නවා නම් එතනදී ඔබ හිතනවා මේ ව්‍යාකරණ පසුව ඉගෙන ගන්නවායි කියලා. නමුත් තමන්ගේ මව් භාෂාව ඇතුලේ අපි කතා කරන්න පටන් ගත්තේ කවදද? එදා ඉඳලම මේ ව්‍යාකරණ භාවිත කරනවා. සියලුම දේවල් අපි භාවිත කරනවා. ඔබ කතා කරනවා අම්මේ මට බඩගිනි. අම්මට ආමන්ත්‍රණය කරා. ආලපන විභක්තිය. දකුණැස මගේ දකුණැස රිදෙනවා. ඒ වගේ අපි සංදි භාවිත කරනවා. මේ වගේ ව්‍යාකරණ භාවිත කරනවා. එතකොට මෙතනත් අපි කරන්නේ මේ අව්‍ය පද කියන කොටසත් අපි දිනපතා භාවිත කරන ව්‍යාකරණ විශේෂයක්. අපි බලමු මොනවද මේ අව්‍ය පද කියන්නේ කියලා. අව්‍ය පද කියන්නේ පුතේ වෙනස් නොවන පද. එහෙමත් නැත්නම් වර නොනැගෙන පද. වෙනස් වීම, වර නැගීම කියන්නේ මොකද්ද? ප්‍රകൃතිය අපිට අවශ්‍ය විදිහට අපේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන් විදිහට අපි වෙනස් කර ගැනීමනේ වර නැගීම කියලා කියන්නේ. දැන් මම මෙහෙම කියනවා. කරයි කියන ක්‍රියාපදය ගත්තොත් මේකේ ප්‍රകൃතිය ඔයගොල්ලෝ දන්නවා කර කියන එකනේ. කර කියන කොටස. ඉතින් අපි ඕකට තව එකතු කරලා වෙනස් කර ගන්නවා. කරයි, කලේ, කලේය. ඔහොම වෙනස් කරනවා. ඊළඟට අපි හිතමුකෝ ළමයා කියන වචනේ ගත්තොත් ළමයා කියන එකේ ප්‍රകൃතිය ළමා. ළමයාට, ළමයාගේ, ළමයාගෙන්. ඔන්න අපි වෙනස් කරා. ඉතින් ඕක තමයි මේ වෙනස් කිරීම කියන්නේ. එහෙමත් නැත්නම් වර නැගීම කියලා කියන්නේ. අව්‍ය පදවල තියෙන විශේෂත්වය මොකද්ද? මේ වෙනස් නොවීම. වර නගන්න බෑ. අර වගේ අපිට අපි අර නාමපද ක්‍රියාපද වර නැගුවා වගේ අව්‍ය පද වර නගන්න බෑ. එහෙම වර නගන්න බැරි, එහෙමත් නැත්නම් වෙනස් කරන්න බැරි පද වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි නිපාත පද, අනිත් එක උපසර්ග පද. බලමු අපි එකින් එක. නිපාත පද කියන්නේ මොනවටද? පුතේ නාමපද හා ක්‍රියාපද අතර සම්බන්ධතාව ගොඩනැගීම සඳහා ඉවහල් වෙන පද තමයි මේ නිපාත පද කියලා කියන්නේ. ඊළඟට මේකේ තියෙන අනිත් විශේෂත්වය මොකද්ද? කාලය හඟවන්න පුළුවන් අපිට, ප්‍රශ්නාර්ථය හඟවන්න පුළුවන්, නිෂේධාර්ථය හඟවන්න පුළුවන්, සීමාව දක්වන්න පුළුවන්, අවධාරණාර්ථය හඟවන්න පුළුවන්, විවිධ අර්ථවලට ගෙනියන්න පුළුවන් මේ නිපාත. ඊළඟට මේකේ තියෙන අනිත් විශේෂත්වය මේ නිපාත පද වාක්‍යයක මුල යෙදෙන්න පුළුවන්, මැද යෙදෙන්න පුළුවන්, අග යෙදෙන්න පුළුවන්. මුල, මැද, අග කියන තුනේම නිපාත පද අපිට යොදන්න පුළුවන්. මේක වර නැගෙන්නේ නැහැ. හරිද? මෙන්න බලන්න උදාහරණයක් තියෙනවා. ඊයේ මල්ලීද මමද කලින්ම පාසලට ගියමු. මෙන්න ඊයේ කාලය හඟවන නිපාත පදයක්. ඊළඟට මල්ලීද මමද ද සමුච්චාර්ථය දන්වන නිපාත පදයක්. එහෙම නැත්නම් එකතු වීම කීප දෙනෙක් කියන තේරුම දෙන නිපාත පදයක්. තේරුණාද ඔබට? දැන් මේවා වර නගන්න බැරි වාක්‍යයක මුල, මැද, අග යෙදෙන්න පුළුවන්. කාලය, ප්‍රශ්නාර්ථ, නිෂේධාර්ථ, විවිධාර්ථ ගෙන දෙන්න පුළුවන් පද තමයි අපි මේ නිපාත පද කියලා කියන්නේ. මෙන්න බලන්න පුතේ, අපිට නිපාත පද රැසක් තියෙනවා අපේ භාෂාවේ. මම ඔබට උදාහරණයේදී මම කීපයක් ප්‍රකාශ කරේ. මෙන්න බලන්න සමානාර්ථය. නැත්නම් සමාන කොට දැක්වීම. මෙන්, ලෙස, බඳු, සේ, වැනි, එව්, අයුරු. මේක ඔබට මතක නම් මේ අපි උපමා විදිහට අපි ගන්නෙ මෙන්න මේ නිපාත පද. ඊළඟට බලන්න හේත්වර්ථය. හේතු දක්වනවා. මොන හරි දෙයක් ගැන අපි හේතු දක්වනකොට මේ නිසා, බැවින්, හේයින්. ඊළඟට සීමාර්ථය. යමක සීමාව දක්වනවා නම් තෙක්, දක්වා, ඊයේ සිට අද දක්වා. එවැනි අර්ථ. ඊළඟට විභක්ත්‍යාර්ථය. නේ මම ඔබට කලිනුත් කිව්වා හඳුන්වා දෙමිදී විභක්ති පළ කරන්න නේද? විසින්, ගෙන්, අම්මාගෙන්, අම්මා විසින්, අම්මා කෙරෙන්. අන්න ඒ වගේ විභක්ති අර්ථය ඉදිරිපත් කරන දේවල්. ඊළඟට උපන්‍යාස අර්ථය. පද පූර්ණය දැක්වීම. වචනයක පද පූර්ණය. මේ බලන්න වනාහි, වූ කලි, නම්. මෙවැනි වචන අපිට නිපාතවල හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට ඒ විතරකුත් නෙමෙයි මේ ශීඝ්‍රාර්ථය. වේගය හඟවන්න නේ. සෙද, නොලසා,
වහා කියන්නේ ශනිකව කියන එක වහා කියන තේරුම. ඔබට දැන් මේ සෙද වැනි වචන ඔබට මතක් වෙයි සිංහබාහු නාට්‍යයේ පවා මෙවැනි වචන භාවිත කරලා තියෙනවා. මේ ශ්‍රුති සූචනාර්ථය. ඒ කියන්නේ මොකද්ද ශ්‍රුති සූචනාර්ථය? ඇසූ බව හැඟවීම. තමන් දැක්ක එකක් නෙමෙයි තව කෙනෙක්ගෙන් අහපු දෙයක් ගැන කියනකොට ලු ඇසුවේලු කීවේලු. දැන් පැරණි සාහිත්‍යයට යනකොට මේක ඔබට මුණ ගැහිලා ඇති. කීවේල ඇසුවේල අන්න ඒ විදිහට අපි භාවිත කරනවා. ඊළඟට සමග කියන අර්ථය හඳුන්වලා දෙන්න. මේ බලන්න සමග ඉහි හා කැටුව. දැන් සාමාන්‍ය ව්‍යවහාරයේ නම් අපි වර්තමානයේ අපි කියනවා සමග කියන වචනය. මෙතන ඉහි බලන්න ඔබට මතක් වෙනවා නම් පැරණි සාහිත්‍යයේ සැරද සිය නිහිල් සැලලිහි නිසඳ. එතනින් එහාට බලන්න අවධාරණාර්ථය නිශ්චිත බව. යමක් නිශ්චිත කරලා කියන්න. එහෙම නැත්නම් අවධාරණය කරලා කියන්න. මේ මුත් මිස හැර ඒ අපි කියන වචනය අවධාරණය කරනවා. එතනින් එහාට බලන්න සමුච්චයාර්ථය පද සම්බන්ධය නේද? රසක් කියලා කියන තේරුමෙන් ද යි හා මෙවැනි වචන කීපයක්ම අපිට රසක්ම හඳුන්වලා දෙන්න පුළුවන්. පුනරාර්ථය නැවත කියන අර්ථය පුන නැවත යලි වැලි මෙවැනි නිපාත පද. වාක්‍ය අවසානය හඟවන්න. වාක්‍ය ඉවරයි කියන එක දැනුම් දෙන්න ය හ සේක මෙවැනි වචන නිපාත පද යටතේ අපි භාවිත කරනවා. තවත් රැසක් තියෙනවා ඔබට. ඔබේ පෙළපොත මේ සඳහා සම්බන්ධ කරගන්න නම් පෙළපොතේ මෙවැනි නිපාත පද රැසක් හඳුන ගන්න පුළුවන්. මේ සමීපාර්ථය යමක් සමීපයි කියන තේරුම අපිට දෙන්න වෙත. මා වෙත පැමිණෙන්න. පිනිස කියන අර්ථයෙන් ඔබ කරා එන්න. පිනිස කියන අර්ථයෙන් බලන්න පිනිස, තකා, වස්, නිසා මෙවැනි පද. විකල්පාර්ථය විකල්පය කීපයක් අතරින් එකක් පිළිබඳව අපි දක්වනකොට එකක් නැත්නම් එකක් පිළිබඳව දක්වනකොට මේ බලන්න හේවත් නොහොත්. ඊට පස්සේ බලන්න සම්බන්ධාර්ථය වාක්‍ය සම්බන්ධ කරන වචන නේද? එහෙත් නොහොත් හෝ එවැනි සම්බන්ධය කියන තේරුම දෙන දේවල්. අවසානයේ අවමාර්ථය අඩු ගණනය කියන අර්ථය අපිට දෙනවා නේද? පවා ද හෝ වත් මෙවැනි නිපාත පද. ඒ විතරක් නෙමෙයි විරුද්ධාර්ථය සිදු නොවීම කියන අප දන්නවා විරුද්ධාර්ථය කියන එක නි දැන් කරන නොකරන එවැනි තේරුම් දෙන වචන. ඊළඟට නිෂේධාර්ථය යමක් ප්‍රතික්ෂේප කරනවා නම් එපා කියන තේරුම. ඊළඟට අතිශයාර්ථය වැඩිපුර කියන තේරුම. තියෙනවට වඩා වැඩිපුර අපි දෙයක් කියනවා නම් මේ ඊතා බොහෝ. අපි කියන ඔහු ඊතා අසාධ්‍යයි. ඔහුට ඊතා අසාධ්‍යයි. අන්න ඒ වගේ වචන. ඊළඟට උද්ෘත දැක්වීමෙහි නේද යමක් උපුටාගත් දෙයක් කවුරු හරි ප්‍රකාශ කරපු දෙයක් කියනවා නම් අපි උද්ෘත දක්වනකොට යයි ඔහු කීවේ යයි කියලා අපි භාවිත කරනවා. සෑම කියන අර්ථය. එහෙමත් නැත්නම් අපි කියනවා මේකට ඒකයික අර්ථය මේ පතා පාසා වසරක් පාසා කියන එක සෑම කියන තේරුම අපිට ලැබෙන්නේ. ඔන්න පුතේ ඒ වගේම නිපාත වගේම මේ ව්‍යාකරණ මේ කොටසේ අව්‍යපද කොටසේ අපිට අමතක කරන්න බැරි අනිත් කොටස තමයි උපසර්ග. උපසර්ගත් කුඩා කාලේ ඉඳලා ඔයගොල්ලෝ ඉගෙන ගන්න වචන විශේෂයක් මේ තියෙන්නේ. මෙන්න බලන්න උපසර්ගයක් කියලා අපි කියන්නේ මොන වගේ දෙයකටද? උපසර්ග යෙදෙන්නේ නාමයකට හරි ක්‍රියාවකට හරි මුලින් යෙදෙන්නේ. යෙදිලා මේ නාමය හරි ක්‍රියාවේ හරි තේරුමට තුන් ආකාරයක බලපෑමක් කරනවා. නාමයකට හරි ක්‍රියාපදයක හරි මුලට යෙදෙනවා. යෙදිලා මොකද කරන්නේ? නාමයට හෝ ක්‍රියාපදයට තුන් ආකාරයක බලපෑමක් කරනවා. මොකද්ද මේ තුන් ආකාරය? එකක් තමයි ප්‍රകൃතියේ අර්ථයට බාධා කරනවා. මම ඔබට කලින් දැන් ඔබ දන්නවා මේ ප්‍රകൃති වෙන් කරගන්න ඔබ දන්නවා. ක්‍රියාපදවල නාමපදවල ප්‍රകൃතිය. එහෙමත් නැත්නම් මූලික ස්වરૂපය හැදෙන විදිහ. මේ ප්‍රകൃතියේ තේරුමට බාධා කරනවා. මේ බලන්න වරද කියන ප්‍රകൃතියට නී කියන උපසර්ගය එකතු වුණාම මොකද උනේ? නිවරද. අර ප්‍රകൃතියේ තේරුමට බාධාවක් කරේ. සම්පූර්ණයෙන්ම වෙනස් තේරුමක් තමයි ලැබුණේ. ඊළඟට දෙවෙනි අවස්ථාව ප්‍රകൃතියේ අර්ථය වෙසෙසා දැක්වීම. ප්‍රകൃතියේ අර්ථය විශේෂයෙන් දක්වනවා. වැඩිපුර මේ ගැන කියනවා. ඒක විශේෂ කරලා දක්වනවා. මේ බලන්න මිහිරි කියන ප්‍රകൃතිය. අපි ඊ කියන උපසර්ගය එකතු වුණාම මොකද වෙන්නේ? ඉමිහිරි බවට පත් වෙනවා. මිහිරි ඉමිහිරි. එක් මිහිරි ඉමිහිරි කියන වඩා වැඩිපුර මේක තම විශේෂ කරලා දක්වනවා. ඊළඟ අවස්ථාව බලන්න ප්‍රകൃතියේ අර්ථය අනුව දැක්වීම. ප්‍රകൃතියේ අර්ථය අනුව දක්වනවා. මෙන්න බලන්න
කම්පා කියන ප්‍රകൃතියට අනු කියන උපසර්ගය එකතු වුනහම අනුකම්පා. පුතේ මේ උපසර්ග ගැන කතා කරනකොට අපි දන්නවා අපේ සාම්ප්‍රදායික සිංහලයේ උපසර්ග 20ක් අපිට හඳුන්වලා දීලා තියෙනවා. මේ සිදත් සංගරාවේ මේ 20 දක්වලා තියෙනවා. මේ බලන්න ප පර අව ස අනු නී දූ වී ආ අදි සූ ඌ අබි පිරි අප උපපස් පිලි අති පි. ඔන්න ඔය 20 අපේ සාම්ප්‍රදායික සිංහල වල තියෙන උපසර්ග 20. මේ 20ට අමතරව අපි තවත් උපසර්ග රැසක් භාවිත කරනවා. එකක් තමයි ඔබ දන්නවා අපේ භාෂාව සිංහල භාෂාව සංස්කෘත භාෂාවේ වචනත් රැසක් අපිට එකතු වෙලා තියෙනවා. එතකොට මේ උපසර්ගවලට අමතරව සංස්කෘත භාෂාවෙන් අපිට ආපු උපසර්ග බහුතරයක් අපි භාවිත කරනවා. ඒ විතරක් නෙමෙයි තවත් උපසර්ග ගණනාවක් අපේ ව්‍යවහාරයේ තියෙනවා. අපි බලමු පුතේ මොනවද අපිට මෙහෙම ආපු උපසර්ග කියලා. මෙන්න බලන්න ප ප්‍ර දෙක. පබඳ ප්‍රභේද. අපි කිව්වනේ නාමයකට හෝ ක්‍රියාවකට මුලින් යෙදෙන පද කියලා. මේ පබඳ ප්‍රභේද. ඊළඟට පර පරා. පරදිනු පරාජය. අප කියන උපසර්ගය. අපනයන අපද්‍රව්‍ය. ඊළඟට මේ බලන්න ස සං සම් සන් සත් සද් සහ. සියල්ලම එක වගේ උපසර්ග. සපල සංකල්පනා සම්මාන sannivedana සත්පුරුෂ සද්භාව සහකාර මේවා සංස්කෘතයෙන් අපිට ආපු උපසර්ග. මෙන්න බලන්න අනු අනුභාව ඔ අව ඔවදන් අවතැන් නී නිස් නිෂ් නිෂ් නිර් නිසල නිස්සාර මේ බලන්න මේ වචන වලට මේ උපසර්ගය ආවහම මොකද වෙලා තියෙන්නේ කියලා සල නිසල සාර නිස්සාර ශබ්ද නිශ්ශබ්ද ඵල නිෂ්ඵල මල නිර්මල. ඔබට තේරුණාද දැන් මේ උපසර්ගය මුලට ආවහම වචනය වෙනස් වෙන හැටි. මේ බලන්න දු කු දු දුස් දුෂ් දුෂ් දුර් ගඳ දුගඳ කවි කුකවි දුක්ඛිත දුස්සාද්‍ය දුශීල දුර්දාන්ත. ඊළඟට බලන්න වී කියන උපසර්ගය විමුක්ති විදේශ. ඊළඟට බලන්න අන් කියන උපසර්ග කොහොමද යෙදෙන්නේ කියලා අකල් කල් අකල් මේ ආදේශය දේශ ආදේශ අනවශ්‍ය. ඊළඟට නී කියන උපසර්ගය නීරස රස නීරස රෝගී නිරෝගී. ඊළඟට අපි කියනවා අදි අධි අදිටන් අධිචෝදනා. මෙවැනි උපසර්ග රැසක් අපිට තියෙනවා. තව මේ අපිදාන අපි චර්ම අපි කියන උපසර්ග එකතු වුනහම හැදෙන වචනය. ඊළඟට ඊ අති කියන උපසර්ග එකතු වුනහම බලන්න ඉමහත් අති ගැඹුරු අත්‍යවශ්‍ය. ඊළඟට සූ කියන උපසර්ගයත් එක්ක සුදන සුගන්ධ. නේද? මෙවැනි උපසර්ග ගණනාවක් ඔබට මෙතන මුණ ගැහෙනවා. ඌ උන් උත් උද් අබි අභි පිලි පස් ප්‍රති පටි මෙවැනි උපසර්ග රැසක් අපි හඳුනගත්තා. නිපාත පද ගණනාවක් හඳුනගත්තා ව්‍යාකරණ කොටසේදී. ඊළඟට අපි මේ පාඩමේ සාහිත්‍ය කොටසේදී අපි කොහොමද අධ්‍යතන සාහිත්‍ය නිර්මාණවල භාෂාව විකාශනය වුණේ කොහොමද කියලා අපි කතා කරා. බලන්න ඔබට ක්‍රියාකාරකමක් තියෙනවා. මේ ක්‍රියාකාරකම ඔබ කරන්න අපි දකිනවා සාමාන්‍ය පෙළ විභාගයේදී කරන ලොකු වැරද්දක් තියෙනවා. පෙළපොත කියවන්නේ නැතුව තමයි විභාගයට යන්නේ. නමුත් පෙළපොත කියවීම ඔබ අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද ඔබේ පාඩමේ මුල් කොටසේදී ඔබ දකින්න නැති අපිට ඉන්න නවකතාකරුවන්, සාහිත්‍යකරුවන්, නවකතා පොත්වල නම් මේ සියල්ල ගැන අපි සාකච්ඡා කරා. ඇතැම් විට ඔබට මෙවැනි කොටස් වලින් ප්‍රශ්න එනවා. යම් කොටසක් දීලා මේ කෘතිය කතුවරයා පිළිබඳව විමසනවා. ඉතින් ඔබ මේ පෙළපොතේ අදාළ පාඩම කියවන්නේ නැතුව විභාගයට ගියොත් ඔබ අතින් ඒ කොටස මගහැරෙනවා. ඒක නිසා ඔබේ වැරද්ද කරන්න එපා. ඔබ නිතර පෙළපොත කියවන්න. පෙළපොත කියවීම ඉතාම හොඳට කරන්න. එතකොට මේ මගහැරෙන කොටස් සියල්ල ඔබට ග්‍රහණය කරගන්න පුළුවන්. ඉතින් මම ඔබට කිව්වේ මේ ක්‍රියාකාරකමේදී පෙළපොත හොඳින් කියවලා මේවට පිළිතුරු සපයන්න. අධ්‍යතන සාහිත්‍ය නිර්මාණයන්හි භාෂාවේ සුවිශේෂී ලක්ෂණ මොනවාද කියලා අපි අහනවා. අපි සාකච්ඡා කරා මේ ලක්ෂණ මොනවාද කියලා.
එතනින් එහාට අපි උපසර්ග පිළිබඳව සාකච්ඡා කරා. මේ පදවල උපසර්ග වෙන් කරන්න ප්‍රතිසංස්කරණ, අවතක්සේරුව, අපවාද, සුදන, සන්තුෂ්ටිය, උපකුලපති. ඊළඟට අපි නිපාත පද ගැන සාකච්ඡා කරා. නිපාත පදවල මේ පහත දක්වලා තියෙන නිපාත කුමන වර්ගයකට අයිතිද කියලා අහන්නේ. එතනදී නිතර, දක්වා, සමග, අනේ, පවා, සෙද්ද කියන වචන ටික තමයි ඔබට දක්වලා තියෙන්නේ. නමුත් ඔබ මේ වචන වලට සීමා වෙන්න එපා. මං කිව්වා ඔබට පෙළ පොතේ වචන රැසක් තියෙනවා. නිපාත පද රැසක් තියෙනවා. ඔබේ සියල්ල පිළිබඳවම හොඳ අවබෝධයකින් සිටිය යුතුයි. නිපාත සහ උපසර්ග පිළිබඳව, විශේෂයෙන් ව්‍යාකරණ පිළිබඳව ඔබ ඊටාම හොඳ අවබෝධයකින් සිටිය යුතුයි. ඔබට සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල භාෂාව විෂය සඳහා ඒ සාමාර්ථයක් ලබා ගැනීම ඔබේ අරමුණ විය යුතුයි. ඒ අරමුණට ඔබට යන්න නම් ඔබ ඊටාම හොඳින් පෙළපොත කියවීම අනිවාර්යයි. අපි බලමු පුතේ මේ පාඩම පුරා අපි ඉගෙන ගත්ත කරුණු සාරාංශය කොහොමද කියලා. මං කිව්වා ඔබට මේ පාඩම යටතේ අපි කතා කරා පැරණි සාහිත්‍ය නිර්මාණවල භාෂාවට වඩා අධ්‍යතන නිර්මාණයන්හි භාෂාව වෙනස් වෙන බව අපි කතා කරා මුල් කාලයේ නිර්මාණ එක්ක. ඊට පස්සේ අපි කතා කරා අලුත් නිර්මාණවල එහෙමත් නැත්නම් නූතන සාහිත්‍යාංගවල ලේඛන වහර වගේම කටවහර භාවිත කරපු බව අපි කතා කරා. ඊට පස්සේ අපි එක එක ලේඛකයා ආවේනික බස්වහරක් යොදාගෙන ඇති බව අවබෝධ කරගත්තා. නැත්නම් අපි සාකච්ඡා කරා හැම ලේඛකයෙකුටම තමන්ගේ ආවේනික බසින් තමයි තමන්ගේ නිර්මාණය කරන්න කියන එක. ඊට පස්සේ අපි ව්‍යාකරණ කොටසෙදි මේකේ කතා කරා අව්‍ය පද පිළිබඳව අපි ඉගෙන ගත්තා. වර නොනැගෙන පද අව්‍ය පද බව අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි මේ අව්‍ය පද නිපාත සහ උපසර්ග විදිහට කොටස් දෙකක් තියෙන බව සාකච්ඡා කරා. අපි උදාහරණ රැසක් පෙන්නුවා ඔබට. මං හිතනවා පුතේ ඔබ මේ පාඩම හරහා ඔබට ලොකු දැනුමක් ලැබෙන්නේ නැති, සාහිත්‍ය වගේම ව්‍යාකරණ පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. මං ඔබට කලිනුත් කිව්වා සිංහල භාෂාව ඔබ හරියට ඉගෙන ගන්නවා නම් සාහිත්‍ය වගේම ව්‍යාකරණ පිළිබඳවත් ඔබට මනා අවබෝධයක් ලැබිය යුතුයි. ඉතින් මම හිතනවා මේ පාඩමෙන් ඔබට මේ සියල්ල ලැබෙන්න ඇති. අපි නැවතත් දවසක මෙවැනි පාඩමකින් හමු වෙනතුරු ඔබට ආයුබෝවන්.